වන තථාගත බලය. සත්වයන්ගේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් දියුණු වුණ නූන බව දන්නා නුවණ. පුනච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරිත්‍යං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථාභූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසබං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් මෝරා ඇති බව හා නැති බව දැනගන්නා වූ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය එක් තථාගත බලයක් බවයි. ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ සත්වයෝ නොදනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්වයන්ගේ ඉන්ද්‍රිය තත්වය සලකා බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසනසේක. එසේ දැනකරන ධර්මදේශනය සර්වාකාරයෙන්ම සාර්ථක වේ. පුද්ගල තත්වය නොදැන දහම් දෙසනවුන්ගේ දේශනා සාර්ථක වන්නේ කලාතුරකිනි. විභංග පාළියේ මේ ඥානය විස්තර කර ඇත්තේ මෙසේය. ඉද තථාගතෝ සත්තානං ආසයං පජානාති අනුසයං පජානාති චරිතං පජානාති අදිමුත්තිං පජානාති. අප්ප රජකේ මහා රජකේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ සර්වාකාරේ ද්වාකාරේ සුචිඤ්ඤප්පයේ දුයිඤ්ඤප්පයේ බබ්බා බබ්බේ සත්තා පජානාති. තේරුම තථාගත තෙමේ සත්වයන්ගේ ආශය දනිති, අනුශය දනිති, චරිත දනිති, අදිමුක්ති දනිති. නුවණැසෙහි මද රාග රජස් ඇත්තා වූද, නුවණැසෙහි බොහෝ රාග රජස් ඇත්තා වූද, තියුණු ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් ඇත්තා වූද, නොතියුණු ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් ඇත්තා වූද, යහපත් ආශය ආදී ඇත්තා වූද, නොමනා ආශය ආදී ඇත්තා වූද, ධර්මයේ තේරුම් කර දීමට පහසු වූද, ධර්මයේ තේරුම් කර දීමට අපහසු වූද, මගඵල ලැබීමට භව්‍ය වූද, මගඵල ලැබීමට අභව්‍ය වූද සත්වයන් දනිති යනු ඒ පාඨයේ තේරුමයි. අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශය ආදිය දන්නා නුවණ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය බව එයින් දැක්වේ. ආශය යනු වාසය කරන ස්ථානයයි. යමෙක් යම් කිසි කරුණක් මෙය මෙසේමයයි තදින් පිළිගෙන එයම මූල කාරණය කරගෙන එහි පිහිටා කටයුතු කරේ නම් ඒ කරුණත් වාසස්ථානයකට සමාන වන බැවින් එයද ආශයයයි කියනු ලැබේ. සත්තානං ආසයං පජානාති. මෙය ආශය නමින් කියවෙන්නේ එබඳු කරුණුය. මිත්‍යා දෘෂ්ටිය හා යථාභූත ඥානය නම් වූ සම්මක් දෘෂ්ටිය එබඳු කරුණු දෙකකි. මෙහි ආශය නමින් කියනුයේ ඒ ධර්ම දෙකයි. ලෝකයෙහි ඇතැමෙක් ආත්මය නිත්‍ය දෙයක් යයි ගනිති. ඇතැමෙක් ආත්මය ශරීරයේ සමගම නැසෙන අනිත්‍ය දෙයක් යයි ගනිති. ඇතැමෙක් ආත්මය පර්යන්තයක් නැති විශාල දෙයක් යයි ගනිති. ඇතැමෙක් පර්යන්ත පරිච්ඡේදය ඇතියක් යයි ගනිති. ඇතැමෙක් ආත්මය යන දෙකම එකක් යයි, ඇතැමෙක් ශරීරයේ ආත්මය යන දෙකම එකක් යයි ගනිති. ඇතැමෙක් ශරීරයේ ආත්මය යන දෙක දෙකක් යයි ගනිති. ඇතැමෙක් ආත්මය මරණින් පසුද ආත්මය නිරෝගීව ඇතැයි ගනිති. ඇතැමෙක් මරණින් පසු ආත්මයක් ඉතිරි නොවැතැයි ගනිති. ඇතැමෙක් මරණින් පසු ඇතැමුන්ගේ ආත්මය ඇත, ඇතමුන්ගේ ආත්මය නැතැයි ගනිති. ඇතැමෙක් මරණින් මතු ආත්මයක් ඇත්තේද නොවේද නැත්තේද නොවේද යයි ගනිති. මරණින් මතු ආත්මය ඇතැයි ගැනීම ශාශ්වත දෘෂ්ටිය නම් වේ. ආත්මය මරණින් සිඳේය නැතිවේය
කියා ගැනීම උච්ඡේද දෘෂ්ටිය නම් වේ. ශාස්වත දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ ශාස්වත දෘෂ්ටිය මුල් කරගෙනය. උච්ඡේද දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ උච්ඡේද දෘෂ්ටිය මුල් කරගෙනය. එබැවින් ඒ දෘෂ්ටි දෙක ඔවුනොන්ට වාසස්ථානයක් බඳුවන බැවින් ආශය නම් වේ. ලෝකයෙහි ඇතමෙක් සත්පුරුෂ ආශ්‍රය ලැබ සද්ධර්ම ශ්‍රවණය කොට ශාස්වත උච්ඡේද සංඛ්‍යාත දෘෂ්ටි දෙකට නොබැස අවිද්‍යා ආදී හේතුවන්ගෙන් හා සංස්කාර ආදී ඵලයන්ගෙන් වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්නා වූ අනුලෝමික ශාන්තිය යයි කියනු ලබන විදර්ශනා ඥානය ලැබ ඒ විදර්ශනා ඥානය අනුව එහි පිහිටා ක්‍රියා කෙරෙති. ඇතමෙක් යථාභූත ඥානය නම් වූ මාර්ග ඥානය ලැබ එහි පිහිටා එයට අනුව ක්‍රියා කරති. එබැවින් විදර්ශනා ඥානය හා මාර්ග ඥානයද ආශය නම් වේ. ශාස්වත උච්ඡේද දෘෂ්ටි දෙක ලාමක සත්වයාගේ ආශයයි. අනුලෝමික ශාන්තිය හා මාර්ග ඥානය ශුද්ධ සත්වයන්ගේ ආශයයි. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්වයන්ගේ ආශය දැන ඔවුනට සුදුසු පරිදි දහම් දෙසනසේක. ශාස්වත දෘෂ්ටිය ආදිය ආශය කොට ඇත්තා වූ පුද්ගලයන් තුළ ඒ දෘෂ්ටිය ආදිය නිරතුරුව පවතින්නේ නොවේ. පුද්ගලයා අන්සිතකින් අන්‍ය ක්‍රියාවක යෙදී ඉන්න අවස්ථාවේදීද තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයාගේ ආශය දන්නාහ. එබැවින් තමන් වහන්සේ වෙත පැමිණෙන කාහටත් ඔවුන්ගේ ආශය බලා සුදුසුසේ දහම් දෙසීම තථාගතයන් වහන්සේට කළ හැකිය. ධනය රැස් කරගෙන අමුදරුවන් ඇති කරගෙන පස්කම් සැප විඳමින් එහි ඇලී ගැලී සිටින ඇතැම්හු නෛෂ්ක්‍රම්‍ය ගරුකයෝය. නෛෂ්ක්‍රම්‍ය ද්‍යාශය ඇත්තෝය. නෛෂ්ක්‍රම්‍ය දාශය යනු කාමයන් හැරදැමීමේ අදහසයි. තථාගතයන් වහන්සේ ඒ බව දනිති. ඒ බව දැන ඔවුනට සුදුසු ධර්මයක් දේශනා කර කලෙහි ඔවුන් කෙරෙහි යටපත් වී ඇති නෛෂ්ක්‍රම්‍ය දාශය මතු වී අවුත් මගඵල ලබති. ඇතමෙක් පැවිදි වෙති. තථාගතයන් වහන්සේ බුදු වූ අලුත ලෝකයේහි රහතුන් 61 නමක් ඇති වූ පසු ඒ රහතුන් ලෝකයේහි ධර්මයේ පැතිරවීම සඳහා පිටත් කර යවා උරුවෙල් දනව්වට වැඩම කරනසේක් අතරමඟ එක් වනයක පිවිස ගහක් මුල වැඩහුන්සේක. එදින භද්‍ර වර්ගික නම් කුමාරවරු 30 දෙනෙක්ද කම්සැපයෙන් විනෝදය ලබනු රිසියෙන් ස්ත්‍රීන්ද කැඳවාගෙන ඒ වනයට පැමිණ සිටියෝය. බිරියක් නැති කුමරෙකු විසින් එදා කැඳවාගෙන ආ ගණිකාවක් ඔවුන්ගේ බඩුදගෙන පලා ගියාය. කුමාරයෝ ඇය සොයමින් වනයෙහි ඇවිදින්නාහු තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ වෙත ගොස් ස්වාමීනී ස්ත්‍රියක් දුරුසේක් දෙයයි විචාලහ. කුමාරවරුනි තෙපි කුමට ස්ත්‍රියක් සොයන්නහුදැයි තථාගතයන් වහන්සේගෙන් වදාළහ. තථාගතයන් වහන්සේ වදාළහ, ස්වාමීනි අප එක් යහළුවෙක් ඔහුට බිරියක් නැති බැවින් ගණිකාවක් කැඳවාගෙන ආවේය. ඔහු අපගේ ප්‍රමාදයෙන් බලා බඩුත් ගෙන පලා ගියාය. අප යාළුවාට උපකාර පිණිස ඇය සොයමින් ඇවිදින්නෙමු යයි ඔවුහු කීය. එකල්හි තථාගතයන් වහන්සේ කුමාරවරුනි තොපට ගැහැණියක් සොයමින් ඇවිදිනවට වඩා තමන් ගැන සෙවීම නරක දැයි වදාළහ. ස්වාමීනි අපට තමන් ගැන සෙවීම නම් වඩා හොඳයි යයි ඔවුහු කීය. එසේනම් කුමාරවරුනි හිඳගනිව් තොපට දහම් දෙසමි යයි තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුහු තථාගතයන් වහන්සේ වැඳ දහම් අසනු පිණිස හිඳගත්තෝය. අන් ධර්මදරයෙක් නම් කාමයෙන් මත්ව මෙසේ වනයෙහි සල්ලාල කමින් ඇවිදමින් සිටින ඒ පිරිසට කාමයන්ගෙන් ඈත්ව වෙසෙන උදාර අදහස් ඇතියන්ටම සුදුසු වන කෙලෙසුන්ට විරුද්ධ වන මේ ධර්මයේ දේශනා
නොකරන්නේය. ඔවුන් විසින් දහම් දෙසන්නට ආරාධනා කළද ඔවුහු දහම් දෙසීමට සුදුසු පිරිසක් නොවෙති සිතා දහම් නොදෙසන්නාහ. තථාගතයන් වහන්සේට ඔවුන් තුල ඇති නෛෂ්ක්‍රම්‍ය ගරුත්වය නෛෂ්ක්‍රම්‍ය ධ්‍යාශය පෙනෙන බැවින් ඔවුන්ට දහම් දෙසූසේක. දහම් ඇසුවා වූ ඔවුන්ට ඒ ධර්මය අවබෝධ වී සෝවාන් මාර්ග ඥාන සංඛ්‍යාත ධර්මචක්ෂුෂ පහළ වී හැමදෙදාම තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබාගත්හ. මහා වග්ගපාලියෙන් පැවිදිව සිටියද නෛෂ්ක්‍රම්‍ය දාශය නැති කාමයම ගරු කරන කාමදාශය ඇති පුද්ගලයෝ පැවිද්දන් අතරද ඇත්තාහ. තථාගතයන් වහන්සේ ඔවුන් හඳුනා ගන්නාහ. රූපනන්දා භික්ෂුණිය එබඳු තැනැත්තියකි. ඇය පැවිදි වූයේ ඥාතීන් පැවිදි වූ නිසාය. ඕ මාගේ වැඩිමහලු සහෝදරයා පැවිදිව ලෞතුරා බුදු විය. ඔහුගේ පුත් රහල් කුමරු පැවිදි විය. මාගේ සැමියාද පැවිදි විය. මවද පැවිදි විය. මෙතෙක් දෙනා පැවිදි වූ කල්හි මට ගෙයි රැඳීමේ සිටීමෙන් පළක් නැතැයි සිතා භික්ෂුණී ආශ්‍රමයකට ගොස් පැවිදි වූවාය. රූපගරුක වූ ඕ තථාගතයන් වහන්සේ රූපය අනිත්‍යය, දුකය, අනාත්මයයි දහම් දෙසති. යයි භික්ෂුණීන්ගෙන් අසා තථාගතයන් වහන්සේ ඉදිරියට ගියහොත් මෙතරම් ශෝභන වූ මාගේ රූපයෙහි දොස් දක්වන්නාහයි බුදුන් දක්නටද නොයන්නීය. තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට යන්නෝ පැහැදී නොඑක් අයුරින් බුදුගුණ වර්ණනා කරති. රූපනන්දා භික්ෂුණිය භික්ෂුණීන් විසින් හා උපාසිකාවන් විසින් කියන බුදුගුණ අසා මොහු මාගේ සහෝදරයාගේ ගුණ බොහෝ කියන්නාහ. බුදුන් වහන්සේ රූපයේ දොස් කියතත් එක් දිනයකදීම එතරම් රාශියක් නොකියනු ඇත. මමද උන්වහන්සේට නොදැනෙන ලෙස භික්ෂුණීන්ගේ මුවාවෙන් ගොස් එක් දිනක් උන්වහන්සේ දැක දහම් අසා එමි. යයි සිතා මමද අද දහම් ඇසීමට එමි භික්ෂුණීන්ට කීවාය. සත්වයන්ගේ ශරීර පමණක් නොව සිත් ද පෙනෙන ආශය අධිමුක්තිය පෙනෙන තථාගතයන් වහන්සේට නොදැනෙන්නට නොපෙනෙන්නට කිසිවෙකුට උන්වහන්සේ වෙත නොයා හැකිය. රූපනන්දා සිතනු සමගම තථාගතයන් වහන්සේ ඇය තමන් වහන්සේ වෙත පැමිණෙන බව දැනගත්සේක. උන්වහන්සේ ඇයට කිනම් ධර්මයක් සුදුසු වේදැයි සිතන්නාහු කටුවකින් කටුවක් ඉවත් කරන්නාක් මෙන් රූපගරුක වූ ඇගේ රූප තණ්හාව හා රූප මදය රූපයකින්ම දුරු කිරීම සුදුසු බව දැනවදාරා ඇය පැමිණෙන කල්හි ඇගේ රූපයට වඩා සිය ගුණයක් ශෝභන වූ රූපය ඇති සර්ව අලංකාරයෙන් සැරසුණු තරුණ කතක රුවක් උන්වහන්සේට පවන් සලමින් ඉන්න ආකාරයෙන් නිර්මාණය කර තැබූහ. ඒ රුව පෙනෙන්නේ තථාගතයන් වහන්සේට හා රූපනන්දා භික්ෂුණියට පමණකි. රූපනන්දා තථාගතයන් වහන්සේ වෙත ගොස් වැඳ උන්වහන්සේ සමීපයේ වූ ඉතිරි රුව දැක මේ කත සමීපයේදී මාගේ රුව 600ක ඉදිරියේ කැවිඩි රුවක් වැනිය. යයි තමාගේ රූපය ඕතමෝම පහත් කොට සිතුවාය. ඇගේ රූපමදය බොහෝ දුරට සංසිඳී ගියේය. ඇගේ සිත් ඒ රූපයට ඇදී ගියේය. ඕ ඒ රූපයේ අවයව සියල්ල එකිනෙකින් බලමින් ඒවායේ ලස්සන සිතුවාය. තථාගතයන් වහන්සේ රූපනන්දා භික්ෂුණියගේ සිත නිර්මිත රූපයට ඇදී ඇති බව දැක දහම් දෙසමින්ම ඒ රූපය මදින් මද වෙනස් කළහ. මුලින් 11 අවුරුදු වයසේ සිටින්නියක බඳු ඒ රූපය 20 අවුරුදු වයසේ සිටින රුවක් කළහ. ඉක්බිති දරුවෙකු ලැබූ ඉතිරියක් බවටද මැදිවියේ සිටින රුවක් බවටද කෙස් පැසුණු ඇඟ රැලි වැටුණු දත් හැලුණු
කුද ගැසුණු හැරමිටියක් ගත් ඉතිරි රුවක් බවටද පත්කොට දැක්වූහ. ඒ වෙනස් වීම දැකීමෙන් ඇගේ රූප රාගය දුරු වී ගියේය. ඉක්බිති ඒ රූපය රෝගාතුර කොට දැක්වූහ. එකෙනෙහි ඒ රුව බිම ඇද වැටි මහහඩින් කෙඳිරි ගාමින් මලමුත්‍ර ගොඩේ ඒ මේ අත පෙරලෙන්නට විය. රූපනන්දා රූපය කෙරෙහි අතිශයින්ම කලකිරින. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ රුව මලසිරුරක් කොට දැක්වූහ. එකෙනෙහිම එය ඉදිමී එහි නවදුරින් ලේ සැරව හා පණු කැඳිලි වැగిරෙන්නට විය. බලු කපුටු ආදීහු පැමිණ මලසිරුර කන්නට විය. රූපනන්දා භික්ෂුණිය සියල්ල බලා සිට මේ ස්ත්‍රිය මෙතනිහිම ජරාපත් වූවාය, රෝගාතුර වූවාය, මරණයට පත් වූවාය. මාගේ මේ ශරීරයටත් එසේම ජරා ව්‍යාධි මරණ පැමිණෙන්නේය යයි ආත්මභාවයේ අනිත්‍යතාව දුටුවාය. ඇයට භවත්‍රය ගිනිගත් ගෙවල්සේ පෙනින, කරේ එල්ලූ කුණපයක්සේ පෙනින. ඇගේ සිත කර්මස්ථානාභිමුඛ විය. තථාගතයන් වහන්සේ ඇයට උපකාර වීම පිණිස ගාථා 2ක් වදාළහ. ධම්මපදට්ට කතාවෙන්. ආතුරං අසුචින් පූතින් පස්ස නන්දේ සමුස්සයං උග්ගරතනං පග්ගරතනං බාලානං අභිපත්තිතං යතා ඉදං තථා එතං යතා එතං තථා ඉදං දාදසෝ පුඤ්ඤතෝ පස්ස මාලෝකං පුනරාගමි භවේ චන්දං විරාජෙත්වා උපස්සන්තෝ චරිස්සසි. ඒ දේශනාව අනුව සිත යවා භික්ෂුණිය සෝවාන් ඵලයට පැමිණියාය. ඉක්බිති තථාගතයන් වහන්සේ මතු මාර්ගත්‍රය සඳහා විදර්ශනාව පිණිස අට්ඨනං නගරං කතං මංසලෝහිත ලේපනං යත්ථ ජරාච මච්චෝච මානෝ මක්ඛෝ ච ඕහිතෝ යන ගාථාව වදාළසේක. එය අසා රූපනන්දා භික්ෂුණිය ඉතිරි මගපලවලට පිළිවෙලින් පැමිණ සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියාය. නපුරුකම් කරමින් සිටින්නා වූ ඇතැම් අව්‍යාපාද ගරුකයෝය. කරුණා ධ්‍යාශය ඇත්තෝය. ඔවුන් නපුරුකම් කරමින් සිටියදීම තථාගතයන් වහන්සේ ඒ බව දන්නාහ. අංගුලිමාල මිනී මරමින් සිටියදීම තථාගතයන් වහන්සේ ඔහු වෙත ගොස් ඔහුට දහම් දෙසුවේ උන්වහන්සේට ඔහුගේ අව්‍යාපාද ගරුකත්වය පෙනුන නිසාය. අනුන්ට බොහෝ උපකාර කරමින් ඉන්නා වූද ඇතැම්හු ව්‍යාපාද ගරුකයෝය, නපුරයෝය. ඔවුන් අනුන්ට යහපත් දේවල් කරමින් ඉන්නා විටම තථාගතයන් වහන්සේ ඔහුගේ ව්‍යාපාද ගරුකභාවය දැනගන්නාහ. ශාන්තව සිටියද කිපෙන ස්වභාවය ඇති බවට වේදේහිකාගේ කතාව නිදසුනකි. සවැත් නුවර වේදේහිකා නම් ගැහැණියක් වූවාය. ඇයට කටයුත්තෙහි දක්ෂ අනලස කාලි නම් දාසියක් වූවාය. වේදේහිකා අන් ගැහැණුන්සේ කුරිරු නැත, උඩඟු නැත, වේදේහිකා බොහොම හොඳයි කියා ඇගේ ගුණ බොහෝ දෙනා කියන්නට වූහ. ඇගේ කීර්තිරාවේ අසා කාලී සිතන්නේ වේදේහිකාගේ ගුණ බොහෝ දෙනා කියන්නාහ. ඇය මෙසේ ශාන්තව සිටින්නේ මා විසින් හොඳට වැඩ කරන නිසාද නැතහොත් ඇගේ ගුණවත්කම නිසාදයයි විමසිය යුතුය යයි සිතා එක් දිනක් දහවල් වනතුරු නිදාගත්තාය. එදින වේදේහිකා නොසතුටුව බොල කාලියේ මේ පමණ දවල් වෙනතෙක් නිදාගත්තේ තිට කුමක් වෙලාදැයි ඇසුවාය. මොකක්වත් වෙලා නැහැ යයි කාලි කීවාය. මේ පෞකාර දාසි කිසි කරුණක් නැතිව දහවල් වනතුරු නිදාගත්තීය යයි වේදේහිකා කිපී රවා බැලුවාය. මාගේ ආර්යාට කෝප නැත්තේ නොවේ.
මා හොඳට වැඩ කරන නිසා ඕ ඇත්තා වූ කෝපය පිට නොකරන්නීය යයි කාලි සිතාගත්තාය. ඕතමෝ තවත් ඒ ගැන විමසන්නට සිතා පසු දින තවත් දහවල් වනතුරු නිදාන් ගත්තාය. වේදේහිකා තී මෙපමණ දවල් වනතුරු නිදාගත්තේ තිට කුමක් වෙලාද යයි ඇසුවාය. කිසිවක් වී නැත ආර්යාවනි යයි කාලි කීවාය. එදා වේදේහිකා කිපී කාලිට සැරකලාය. වේදේහිකාගේ කෝපය ගැන තවත් විමසනු පිණිස කාලි 3 වන දිනේ තවත් දවල් වී නැගිට්ටාය. එදින වේදේහිකා කුමට මෙපමණ දවල් වන තෙක් නිදාගන්නීදැයි කාලිගෙන් අසා කරුණක් නැත යයි කී කල්හි හොඳටම කිපී දොරට දමන පොල්ලගෙන කාලිට ගසා ඇගේ හිස පැලුවාය. කාලි හිසෙන් ලේ ගලමින් තිබියදීම සමීප ගෙවල් වලට ගොස් නුඹලා හොඳයි කියන වේදේහිකාගේ හැටි බලන්න. ඕතමෝ දවල් වී නැගිට්ටාය කියා 1 ඇති ගෙදර වැඩ සියල්ලම තනිව කරගෙන සිටින මට පොල්ලකින් ගසා මගේ ඔළුව පැලුවාය යයි කීවාය. වේදේහිකාගේ කීර්තිය එයින් කෙලවර විය. වේදේහිකා වැනි අයගේ කෝප වන ස්වභාවය ඔවුන් ශාන්තව සිටින විටම තථාගතයන් වහන්සේ දන්නාසේක. කකචූපම සූත්‍රයෙන්. අනුශය යන අප්‍රහීන භාවයෙන් සත්ව సంతානෙහි පවත්වන්නා වූ කාමරාගාදීහු කාමරාග අනුසය, භවරාග අනුසය, ප්‍රතිගානුසය, මානානුසය, දෘෂ්ටි අනුසය, විචිකිච්ඡා අනුසය, අවිද්‍යා අනුසය යනු අනුසය නාමයෙන් දැක්වෙන ධර්මයෝ 7කි. ලෝකෝත්තර මාර්ග ඥානය උපදවා එහි බලයෙන් කාමරාග ආදිය ප්‍රහාණය නොකළ සහමුලින් නොනැසූ පුද්ගලයන් හට කාමරාගය ඇතිවීමට හේතුවන සුන්දර රූපයක් මුණගැසුණු විටදී කාමරාගය උපදී. මාර්ගයෙන් කාමරාගය ප්‍රහාණය කළ අනාගාමීන්ට හා රහතුන්ට කොතරම් ශෝභන රූපයක් මුණගැසුණද කාමරාගය නූපදී. රාගයට හේතුවන ආරම්මන ලද පෘථග්ජනයාට කාමරාගයේ ඇතිවන්නේත් අනාගාමීන්ට හා රහතුන්ට එය ඇති නොවන්නේත් කිනම් කරුණකින්දැයි විමසිය යුතුය. ඉෂ්ඨාරම්මණය මුණ ගැසීමේදී පෘථග්ජනයාට කාමරාගය ඇතිවන්නේ ඔහු තුල ඒ කාමරාගයේ එක්තරා සියුම් ආකාරයෙන් තිබුණු බැවිනි. අනාගාමීන්ට හා රහතුන්ට ඇති නොවන්නේ ඔවුන් තුල එසේ පවත්නා කාමරාගයක් නැති නිසාය. ඉෂ්ඨාරම්මණය මුණ ගැසුණු විට පෘථග්ජනයාට කාමරාගයේ නැගී එන නිසා ඔහු තුල කාමරාගයේ ඇතිවන බව කියනු මිස ඔහු තුල අසවල් තැන අසවල් ආකාරයෙන් ඒ කාමරාගය රැඳී ඇතය කියා දැක්විය හැකි ආකාරයකින් ඒ කාමරාගය නැත. නොදැක්විය හැකි ආකාරයෙන් අන්‍යයන්ට තබා ඇති පුද්ගලයාටද ඇති බව නොදන්නා වූ ආකාරයෙන් පවත්නා ක්‍රියාකාරීත්වයක් නැති ක්ලේශයන් නිදා සිටින්නවුන් වැනි නිසා ඒවාට අනුශයයයි කියනු ලැබේ. කරුණක් ලැබ උපන් කල්හිද ඒවාට ඒ නමම කියනු ලැබේ. අනුශයිත ක්ලේශය ඊතා සියුම්ය. ඒවා සත්ව సంతානෙහි නිරතුරුවම ඇත්තේය. එහෙත් කුසලයට ඒවායින් බාධාවක් නැත. දන් දෙන තැනැත්තා කෙරෙහි දන් දෙන වේලාවේදී ඒවා ඇත. භාවනා කරන තැනැත්තාට භාවනා කරන වේලාවෙහිද ඒවා ඇත. ධ්‍යාන ලබා ධ්‍යානයට සමවැදී ඉන්නා තැනැත්තා කෙරෙහිද ඒවා ඇත. සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන් කෙරෙහිද ඇතැම් අනුශය ධර්ම ඇත. ඒවා නැත්තේ රහතුන් කෙරෙහි පමණකි. ඇතැමුන් කෙරෙහි අනුශයිත කෙලෙස් වර්ෂ බොහෝ ගණනක් වරකුදු නැග එන්නේ නැතුව අනුශයිත ආකාරයෙන්ම පවතී. ඇතේ කියා සැලකීමට කිසිදු කලකුණක් නැති ඒ කෙලෙස් තමා තුළ ඇති බව ඒ පුද්ගලයෝද නොදනිති. එහෙත් තථාගතයන් වහන්සේ ඒවා දනිති. සත්පුරුෂයන් සේවනය කරන ධර්මයේ සේවනය කරන නුවණ ඇති අයට
අනුශේත කෙලෙසුන් නැගී එනවා අඩුය. අපට ලෝභය නැත, රාගය නැත, ක්‍රෝධය නැත, අප පව්කම් කරන්නේ නැත කියා ඒ කෙලෙස් නැගී සිටීමේ අඩුකම නිසා ඇතැම්හු තමන් ගැන රැවටෙති. සමහර විට කාලාන්තරයක් නොනැගිට සිට ක්ලේශය නිතර නැගී එන ක්ලේශයට වඩා නපුරු අන්දමින් නැගී එන්නේය. එයට සාධක බොහෝ දැක්විය හැකිය. එක් කලක අප මහ බෝසතාණෝ ධ්‍යාන උපදවා කාමරාගයේ යටපත් කරගෙන සිට බඹලොව ඉපද එහිද බොහෝ කලක් කාමරාගයේ යටපත් කරගෙන සිට එයින් චුතව මිනිස් ලොව රජගෙදරක උපන්හ. දීර්ඝ කාලයක් සිට කාමරාගයේ යටපත් කරගෙන සිටින කුමරා ස්ත්‍රීන් දැකීමට පවා කැමති නොවීය. ඔහු ස්ත්‍රීන් අත නොසිටින්නේය. ස්ත්‍රියක් අතට ගතහොත් කුමරා හඬන්නට වන්නේය. ඔහුට කිරිපෙවීම සඳහා කිරිමව්වරුන්ට පිරිමි වෙස් ගන්වන්නට සිදුවිය. ඔහු වැඩිවිය පැමිණි පසුද විවේකාගාරයට වී ධානයෙන් වාසය කළේය. එසේ සම්පූර්ණයෙන් ස්ත්‍රීන්ගෙන් ඈත් වී සිටින කුමාරයාගේ අනුශේත කාමරාගය රජුගේ මෙහෙයවීමෙන් තරුණ නාටිකාංගනාවක් විසින් ප්‍රබෝධ කරනු ලැබීය. ඔහුට කාමරාගය කොතරම් බලවත් ලෙස නැගී සිටියේද කියතොත් කාමරාගයෙන් අන්ධ වී මේ කාමරසය මා විසින් පමණක් විඳිය යුතුය, සෙස්සන්ට මේ රසය ලැබීමට ඉඩ නොදිය යුතුය යයි ඔහු පුරුෂයන් මරන්නට පටන් ගත්තේය. එයින් පිය රජුට ඔහු රටෙන් පිටුවහල් කරන්නට සිදුවිය. විස්තර ජාතක පොතෙන් දත හැකිය. මහා පලෝබන ජාතකය යන නමින් මේ කතාව ජාතක පොතේ දක්වා තිබේ. චරිතය යනුවෙන් මෙහි දැක්වෙන්නේ ඒ පුද්ගලයන් විසින් අතීතයෙහි කර ඇති පින් පව් දෙකය. කතමංච සත්තානං චරිතං පුඤ්ඤාභි සංකාරෝ අපුඤ්ඤාභි සංකාරෝ ආනෙන්ජාභි සංකාරෝ පරිත්ත භූමකෝ වා මහා භූමකෝ වා ඉද්දං සත්තානං චරිතං යනුවෙන් ඒ බව විභංග පාළියෙහි දක්වා ඇත්තේය. අතීතයෙහි කළ පින් පව් දෙකොටසම සකල සත්වයන්ටම ඇත්තේය. සිටු වීමට, රජ වීමට, රහත් වීමට තරම් අතීතයෙහි කළ පින් ඇත්තා වූ අය සමහර විට කිසි පිනක් නැතිවුන්සේ ඊතා පහත් අන්දමින් ජීවත් වෙති. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහනුවර විසූ සුනීත නම් සැඩොලා එබඳු කෙනෙකි.